ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ගිය සිකුරාදා අපිට හම්බ වෙන්න බැරි වුණා. ඊට කලින් සතියේ, يعني කලින් දවසේ අපි ජීවි පටක කියන පාඩම අවසන් කළා. එතකොට ඒ පාඩම මම එදා මතකුත් කරා මේ නෝට් එක ලියලා තියන්න කියලා සටහන් පොතේ. පළවෙනි පාඩම 11 පළවෙනි පාඩම තමයි ජීවි පටක. ඒක අපි කළා ඉවරයි. මම අද දෙවෙනි පාඩම කරනවා. මම එදා මතක් කරා සමහර විට කෙලින්ම පොතේම කරන්න වෙයි දන්නේ නැහැ කියලා. දැන් මේ මාසේ අද නිසා ඔයගොල්ලන්ට ටියුට් එකක් ගන්න විදියක් නැතු වෙනවා අතරමැද. ඒ නිසා මම කෙලින්ම දෙවෙනි පාඩම මේ සටහන් පොතේම නෝට් එක ලියනවා. අපිට දෙවෙනි පාඩම විදියට තියෙන්නේ නම් ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කියන එකට දෙන්න පුළුවන් සරල උත්තරයක්? ඔව් විරෝචන. ශාක විසින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. ඔව් ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. සාමාන්‍යයෙන් මේක වෙන්නේ ශාකවල කොහෙද? සාමාන්‍යයෙන් මේ ආහාර නිපදවීම වෙන්නේ කොහෙද? වෙනිදු කොහෙද සාමාන්‍යයෙන් වෙන්නේ? අහුන්නේ අපිට ආපහු කියන්නකෝ. ශාක පත්‍රවල. ශාකවල ආහාර නිපදවීම වෙන්නේ සාමාන්‍යයෙන් කොළ පාට පත්‍රවල. හැබැයි දැන් ආහාර නිපදවනකොට ඒකට යම් අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරනවා. ශාක පත්‍රයක මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය එන්නතම් ප්‍රභා සංශ්ලේෂණය සඳහා මොනවද ගන්න අමුද්‍රව්‍ය? ඔව් කවිඳු මොනවද අමුද්‍රව්‍ය විදියට ගන්න? හරිත අප්‍රද, හිරු එළිය, ජලය. ඔව් ජලය ලබා ගන්නවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්නවා. ශක්තියක් විදියට පාවිච්චි කරනවා ආලෝකය නැත්නම් හිරු එළිය. ඒ වගේම ශාක පත්‍රය ඇතුලේ තියෙනවා හරිත අප්‍රද. හරිත අප්‍රද කියන වර්ණක. ඒතර ඒවා මගින් තමාර ආලෝක ශක්තිය පුරාගෙන මේ ආහාර නිෂ්පාදනය කිරීම හරිත ලව තුල තමයි සිද්ධ වෙන්නේ. ශාක සෛලවල හරිත ලව ඇතුලේ තමයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. අපි ඉස්සලා දෙවෙනි ඒකකයේ විදියට ජීව විද්‍යා පාඩමක්මයි මේක. එතන ලියමුකෝ දෙවෙනි ඒකකයේ විදියට ප්‍රභා සංශ්ලේෂණය කියලා මාතෘකාව ලියමු. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ශාක පත්‍රවල ආහාර නිපදවීම තමයි සරලව ගත්තේ. හැබැයි මේ ප්‍රභා සංශ්ලේෂණයට එතකොට යම් සාධක කීපයක් උදව් කරගන්න. අපි බැලුවොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා වායු ගෝලයෙන්. ජලය ලබා ගන්නවා ශාකයේ පසෙන්. ඒතර මේ වගේ දැන් ශාකයක
මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය ගත්තොත් ශාක පත්‍ර මගින් නෙමේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒකට මේ ශාක පත්‍රයක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් ශාකේ මුල් වලින් මොනවද ගන්න? ශාක මුල් වලින් ජලය උරා ගන්නවා. ශාක මුල් මගින් ජලය උරා ගන්නවා. ඊට පස්සේ වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ලබා ගන්නවා. එතන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය මේ සරලව සටහනකින් දැක්වුවොත් මේ ක්‍රියාවලියට වායු ගෝලයෙන් ගන්නවා. මොනවද බලමු ගන්න වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් CO2 කියලා අපි සංකේතවත් කරන්නේ. ඊළඟට මේකට පොළවෙන් තම් පහලින් ලබා ගන්නවා ජලය H2 පස්සේ මුල් මගින් උරා ගන්න. ඊළඟට මේකට තව ඕන වෙනවා හිරු එළිය. ඒකට මේ ආලෝකය ලබා ගන්නවා. ඒ අතරේ එතකොට මේකේ ආහාර නිපදවලා මේක ඇතුලේ ග්ලූකෝස් තමයි ආහාර විදියට නිපදවන්නේ. ඒ එකම මේකෙන් පිට වෙනවා ඔක්සිජන් වායුව. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ මෙන්න මේ විදිහට තමයි ශාකයක සිද්ධ වෙන්නේ.
මේ හරිත ලව කියන ඒවා ඇතුලේ පත්‍රයක හරිත ලව තුල තමයි මේ ක්‍රියාවලිය නැත්නම් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිත ලව වලට තමයි අර ආලෝකය උරා ගැනීම කරන්නේ. එතන මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා මාතෘකාව ලියලා සටහන් පොතේම ලියමු. ප්‍රභා සංශ්ලේෂණය කියලා මාතෘකාව ලියලා ඉතින් අපි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා සටහන් කරලා ඉමු. ඒක ලියමු. ශාකයක හරිතප්‍රද අඩංගු පත්‍ර සෛලවල අමුද්‍රව්‍ය ලෙස ජලය හා කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන ශක්තිය ලෙස ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් ආහාර ලෙස ග්ලූකෝස් සංශ්ලේෂණය කිරීම සංශ්ලේෂණ කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නම් වේ. තොර ප්‍රභා සංශ්ලේෂණය කියන එක මේ හඳුන්වන්න මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණය යන කුමක්ද කියලා ඇහුවොත් නිකම්ම ශාක පත්‍රයක ආහාර නිපදවීම කියලා කියන්න එපා. විභාගෙදී ඇහුවොත් විස්තර කරන්න වෙනවා. ශාකයක හරිතප්‍රද අඩංගු පත්‍ර සෛලවල අමුද්‍රව්‍ය ලෙස ජලය හා කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන ශක්තිය ලෙස ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් ආහාර ලෙස ග්ලූකෝස් සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. ඒක කොටු කරලා තියාගත්තත් කමක් නැහැ. ප්‍රභා සංශ්ලේෂණය හඳුන්වන විදිය
එතන මේක සටහන් කරගෙන මම කිව්වේ දැන් මේ සටහන් පොතේම මේ කොටස ලියමු කියලා. ඊට පස්සේ එතන දල රූප සටහනක් විදිහට මේ රූප සටහන මේ ප්‍රභා සංශ්ලේෂණය ක්‍රියාවලිය පෙන්වන මේ රූප සටහනක් දල රූපයක් විදිහට එතන සටහන් කරගන්න ඕන. ආලෝකය උදව් කරගෙන කාබන් ඩයොක්සයිඩ් ජලය උරාගෙන ග්ලූකෝස් හදන ක්‍රියාවලිය. ඒ රූපයක් එතන දල රූප සටහනක් විදිහට හදලා තියන්නකො. රූපේ ඇඳලා ඉවරනාම අත්සලකුණක් ඉවරනම් දාන්න. ඒ ප්‍රභා සංශ්ලේෂණය තමයි මේ අපිටත් විවිධ සත්තුන්ටත් මේ ආහාර ලෝකයට නිපදවලා දෙන ප්‍රධානම ක්‍රියාවලිය. මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන නිසාම ශාක හඳුන්වන්නේ නිෂ්පාදකයින් කියලා. ඒතර ශාක වලට තමයි පුළුවන් වෙන්නේ තමන්ගේ දේහය තුලම ඒ තමන්ට අවශ්‍ය ආහාර හදාගන්න. ඒ නිසා ඒගොල්ලෝ ස්වයං පෝෂීන් කියලාත් කියනවා. අපිටවත් අනිත් සත්තුන්ටත් බෑ තමන්ගේ ඇඟ ඇතුළෙම තමන්ට ඕන කරන ආහාර නිෂ්පාදනය කරගන්න. නිසා අපි කරන්නේ වෙන අයගෙන් අපේ ශරීරයට ආහාර ගන්න එක. නිසා අපි සත්තු මිනිස්සු දෙගොල්ලම විෂම පෝෂීන් කියලා කියනවා. ශාක වලට ස්වයං පෝෂීන් කියලා කියන්නේ. රූපේ ඇඳලා ඉවරද? ඇඳලා ඉවර නම් අර අත්සලකුණ දාන්න. දැන් මම හිතන්නේ දැන් සෑහෙන ප්‍රමාණයක් ඇඳලා ඉවර කරලා තියෙනවා. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ගත්තාම මේ ක්‍රියාවලියට ප්‍රධාන සාධක 4ක් බලපානවා. විශේෂයෙන්ම මේ සාධක ගත්තොත් හරිත අප්‍රද, කාබන් ඩයොක්සයිඩ්,
ජලය ආලෝක ශක්තිය මේ සාධක හතර ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා හැබැයි ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් ආලෝකය ජලය ඒවා බාහිර සාධක කියලා කියන්නේ ශාකයට බාහිරින් තමයි ගන්න. නමුත් හරිතප්‍රද ඒවා පත්‍ර තුලම තියෙන නිසා හරිතප්‍රද අභ්‍යන්තර සාධකයක් විදිහට සලකන්නේ. වෙනම රූලක ලියමු. වෙනම ලියන්න. ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක ආලෝකය කාබන් ඩයොක්සයිඩ් ජලය ඊට අමතරව හරිතප්‍රද මේකෙන් මෙන්න මේ සාධක තුන බාහිර සාධක හරිතප්‍රද කියන්නේ අභ්‍යන්තර සාධකය. මේ විදිහට සාධක හතර වෙන් කරලා ලියා ගන්න. ආලෝකය සාමාන්‍ය ලබා ගන්න මේ සූර්යාලෝකයෙන් කිරණ වලින් කාබන් ඩයොක්සයිඩ් අවත වායු ගෝලයෙන් ගන්නවා ජලය පසේ ඉඳලා ගන්න. මේ පසේ ඉඳලා කුළු වැඩෙන ගස් ජලය උරා ගැනීම සිද්ධ කරන්නේ මූලකේශ මගින්. ඒතර පසේ ඉඳලා ජලය පාංශු ජලය තමයි මූලකේශ හරහා ශාකයට ඇතුල් වෙන්නේ. ඒ මූලකේශ හරහා ජලය ඇතුල් වෙන ක්‍රියාවලියටත් නමක් කියනවා. පාංශු ජලය මූලකේශ හරහා ලබා ගන්නේ ආශ්‍රිතිය කියන ක්‍රමයට. ආශ්‍රිතිය කියන ක්‍රමයට. මේක පොඩ්ඩක් සටහන් කරමු. අර වෙනම පාටකින් ලියමු තරුවක් දාලා. මේ පාටකින් ලියමු තරුවක් දාලා. ශාකයක මූලකේශ මගින් පාංශු ජලය ආස්තුතිය නැමැති ක්‍රමයට
ශාකයක මූලකේශ මගින් පාංශු ජලය ආසුති නැමැති ක්‍රමයට ශාකය තුලට ඇතුල් කරගනි. දැන් මේ මූලකේශ වලින් ඇතුල් වෙන ජලය පිළිවෙලින් මේ මුලේ තියෙන අර බාහිකේ ඊළඟට තියෙනවා අන්තස්චර්මය කියලා. ඒවා හරහා ගමන් කරලා මුලේ සෛලම් පටකයට නැත්නම් සෛලම් වාහිනිය වලට ඇතුල් වෙනවා. මතක ඇති සෛලම් වාහිනී ඒවෙන් තමයි ජලය සහ කන්ද ලවණ පරිවහනය කරන්න කිව්වා. වෙනම තරුවක් දාලා යමු. මූලකේශ මගින් ශාකයට ඇතුල් වන ජලය මූලකේශ මගින් ශාකයට ඇතුල් වෙන ජලය ගමන් ගන්නා ගමන් මාර්ගය අපිට මේක අර ගැලීම් සටහනක් වගේ ලියන්න පුළුවන්. ඉතින් පාංශු ජලය මූලකේශ වලට යනවා. මූලකේශ වලින් පිළිවෙලින් ඊට පස්සේ මුලේ බාහිකය ඊළඟට අන්තස්චර්මය ඊට පස්සේ මුලේ සෛලම් වාහිනී ඊට පස්සේ කඳේ සෛලම් වාහිනී පත්‍ර නාරටි ඊට පත්‍ර මැද්දේ ඇති සෛල ඒ විදිහට තමයි ශාක පත්‍රයක් දක්වා මේ මූලකේශ වලින් උරා ගන්න ජලය ගමන් කරන ගමන් මාර්ගය දැක්වුවා. පාංශු ජලය මූලකේශ මුලේ බාහිකය අන්තස්චර්මය මුලේ සෛලම් වාහිනී කඳේ සෛලම් වාහිනී නාරටි පත්‍ර මැද්දේ ඇති සෛල. ඒ නාරටි වලත් අර සෛලම් වාහිනී තියෙනවා. ඊළඟට මේ කාබන් ඩයොක්සයිඩ් කොහොමද ඇතුල් කරගන්නේ? පත්‍ර වලට ඇතුල් වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මොනවා හරහාද? කාටද මතක? පත්‍ර වලට ඇතුල් වෙන්නේ මොනවා හරහාද? ඔව් මොනවා හරහාද ශාක පත්‍රයකට මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙන්නේ? කාටද මතක?
හොඳයි බලමු. අපි අහලා. කවිඳු පූටිකා සිදුරු මගින් ඔව් පත්‍රවල තියෙන පූටිකා සිදුරු මගින් තමයි ශාක පත්‍රයේ ඇතුළට මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙන්නේ. එතන වෙනම අපි ලියමු. ශාක පත්‍රයකට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වන්නේ තරුවක් දාලා වෙනම නිවට කමන්නේ පත්‍රවල ඇති පූටිකා සිදුරු තුලිනි එම ඇතුල් වීමේ ක්‍රියාව ක්‍රමය ඒකට නමක් කියනවා. ඒකට කියන්නේ විසරණය කියලා. විසරණය නම් වේ. දැන් මතක තියාගන්න කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙන්නේ විසරණ ක්‍රමයට, ජලය ඇතුල් වෙන්නේ ආශ්‍රිතය කියන ක්‍රමයට. අර ඔක්සිජන් පිට වෙන්නේ විසරණ ක්‍රමයට. විසරණය කියන්නේ මේ අංශු වැඩියෙන් තියෙන තැනක ඉඳලා අඩුවෙන් තියෙන තැනකට ගමන් කිරීම. ඒ බාහිර වායු වල කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් තියෙනවා. එතන ඉඳලා පත්‍රය තුළට කාබන් ඩයොක්සයිඩ් ගමන් කරනවා විසරණය වෙනවා. ඒ වගේම ආලෝකය ලබා ගන්නේ පත්‍රවල තියෙන හරිත ලව මගින්. ඒක ඇතුලේ තියෙනවා ක්ලෝරොෆිල් කියන වර්ණකයේ කොළ පාට. එය හරිත ලවය ද්විත්ව පටලයක් තියෙන ව්‍යුහයක්. ඉන්ද්‍රිකාව වෙනම සටහන් කරලා තියාගමු. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝකය සූර්ය ශක්තිය හොයාගනු ලබන්නේ හරිත ලව තුල ඇති හරිත ලව තුල ඇති ක්ලෝරොෆිල් වර්ණක මගිනි. ක්ලෝරොෆිල් හරිත ලවය කියන එක මතක ඇති. මේක ද්විත්ව පටලමය
ඉන්ද්‍රිකාවක් මේ අර්ථ ලවය එකත් මතකේ තියාගන්න අර්ථ ලව පටල දෙකකින් යුක්ත ඉන්ද්‍රිකාවක්. ඒක ඇතුලේ තමයි ක්ලොරොෆිල් කියන හරිත ප්‍රද කියන වර්ණක තියෙන්නේ. දැන් මේ ප්‍රභා ඉන්ටර්නෙට් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ. නෑ ඉන්ටර්නෙට් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණය ගත්තාම මේ ක්‍රියාවලිය අපිට සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. වචන පාවිච්චි කළා මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සමීකරණයක් විදිහට ලියුවොත් ඒකට අපි කියනවා මේ ප්‍රභා සංශ්ලේෂණේ වචන සමීකරණය කියලා. බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණයකින් ලියුවොත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණය ලියන විදිය බලමු. එතකොට මේකෙදී වචන වලින් ලිව්වොත් මේ ක්‍රියාවලිය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවනේ. ආලෝකය තමයි ශක්තිය විදිහට පාවිච්චි වෙන්නේ. හරිත ප්‍රද ක්ලොරොෆිල් වර්ණක යොදනවා. ප්‍රධාන ඵලය වෙන්නේ ග්ලූකෝස්. අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් ලැබෙනවා. මේ කියන්නේ එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණය කියන එක. මේක මතකින් ලියන්න පුළුවන් වෙන්න ඕන. මේක ලියලා තියාගන්න එතන. වචන සමීකරණය කියලා.
දැන් මේ ක්‍රියාවලියම රසායනික සූත්‍ර පාවිච්චි කරලා ලිව්වහම ඒකට අපි කියන්නේ මේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය තුලිත රසායනික සමීකරණයකින් දැක්වීම කියලා. ඒකත් තනියම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන විභාගෙදී අහන්න පුළුවන් එකක්. එකත් පහලින් ලියලා තියමු. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ තුලිත රසායනික සමීකරණය. ඒක පිළිවුවොත් ඒක ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ලියන්නේ CO2 කියලා. ජලය ලියන්නේ H2O කියලා. මේ දෙන්න හැමෝම ලියනවා ආලෝකයයි හරිත අප්‍රද. ග්ලූකෝස් කියන විදිය මතකද? C6යි H12යි O6යි. ඔක්සිජන් වායුව O2 කියලා ලිව්වා. හැබැයි රසායනික සමීකරණය ලියපුවාම මොකද වෙන්න ඕනේ? වම් පැත්තේ ඉතාලියෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ පරමාණු ගණන් සමාන වෙන්න ඕනේ. මේකේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් පරමාණු ගණන් සමාන වෙන්න බෑ. එතකොට තමයි තුලිත සමීකරණයක් කියන්නේ. කොහොමද තුලිත කරන්නේ? මේකේ බලන්න වම් පැත්තේ දකුණු පැත්තේ පරමාණු ගණන් ග්ලූකෝස් වල කාබන් 6ක් තියෙනවා. එහෙනම් වම් පැත්තේ කාබන් ඩයොක්සයිඩ් වලත් කාබන් 6ක් වෙන්න ඕන. ඊළඟට ග්ලූකෝස් වල තියෙනවා හයිඩ්‍රජන් 12. එහෙනම් ජලයේ හයිඩ්‍රජන් 2යි තියෙන 12ක් කරන්න ඒකටත් 6ක් දැම්මා. දැන් වම් පැත්තේ ඔක්සිජන් තියෙනවා. මෙතන 6 වරක් 2 12යි. මෙතන 6යි. ඔක්කොම එකතු වුණාම 18ක්. මේ පැත්තේ දැනට ඔක්සිජන් 6ක් තියෙනවා. 18ක් වෙන්න තව 12ක් මදි. එහෙනම් මෙන්න මෙතෙන්ට 6ක් දැම්මොත් 6 වරක් 2 12ක් වෙනවා. එහෙනම් මේකේ ග්ලූකෝස් ඇර අනිත් හැම සංයෝගයකම මුලින් 6 ඉලක්කම දාන්න වෙනවා තුලිත කරන්න. මේ විදිහට තමයි තුලිත රසායනික සමීකරණය එන්නේ. ප්‍රභාසංශ්ලේෂණයට තුලිත රසායනික සමීකරණය ලියුවොත්. සමීකරණ දෙක මතක තියාගන්න. වචන සමීකරණයයි තුලිත රසායනික සමීකරණයයි. ඒ ආලෝක ශක්තිය කියලා අපි ලියනවානේ. පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා දැන්. හිරු එළිය ගත්තොත් සුදු පාටට හිරු එළිය වැටුණාට හිරු එළියේ තියෙනවා වර්ණ 7ක්. දෙදුන්නේ තියෙන්නේ මේ වර්ණ 7 තමයි. එතකොට ප්‍රභාසංශ්ලේෂණයේදී මේ හරිත ශාක නැත්නම් ඔය හරිත අප්‍රද උරාගන්නේ වැඩිපුරම රතු සහ නිල් කියන වර්ණ ආලෝක තමයි ප්‍රභාසංශ්ලේෂණයට උරා ගන්නවා කියලා හොයාගෙන තියෙන්නේ. ඒක
දරුවක් දාලා ලියලා තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී හරිත ශාක උරාගනු ලබන්නේ මූලිකවම රතු හා නිල් ආලෝක වර්ණ වේ. ඒ දෙක තමයි මූලිකවම උරා ගැනීම කරන්නේ. ඔයගොල්ලෝ 9 දිත් ඉගෙනගෙන තියෙනවා මේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස් කියලා. හැබැයි අපි යම්කිසි ශාක පත්‍රයක් ප්‍රභා සංශ්ලේෂණය කළාද කියලා බලන්න පරීක්ෂා කරන්නේ ග්ලූකෝස් තියනවාද කියලා නෙමෙයි. එතකොට මොනවද තියනවාද කියලාද බලන්න. මතකද? 9 දිවේ ප්‍රභා සංශ්ලේෂණය කරලා තියනවාද කියලා ශාකයක පරීක්ෂා කරනකොට මොනවද තියනවාද කියලාද බලන්නේ. මතකද? ඔව්. හිමාංශු ඔව් ආපහු කියන්නකො මොනවද තියනවාද කියලා බලන්න. මට ඇහුන්නේ නැහැ කියපු එක නම් ප්‍රභා සංශ්ලේෂණය වෙලාද කියලා බලනකොට පරීක්ෂා කරලා බලන්නේ ග්ලූකෝස් තියනවාද කියලා නෙමෙයි. මොනවද තියනවාද කියලාද බලන්නේ චමත්. ඉෂ්ටය. ඔව් අපි පරීක්ෂා කරන්නේ පිෂ්ඨය තියනවාද කියලා. ඒ පිෂ්ඨය තියනවාද කියලා බලන්න. මොකද්ද හේතුව? පිෂ්ඨය පරීක්ෂා කරන්න හේතුව තමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් හැදුවට හදපු ගමන්ම මේ පිෂ්ඨය හරවනවා මේ ග්ලූකෝස් හරවනවා පිෂ්ඨය බවට. හේතුව ග්ලූකෝස් ගබඩා කරගන්න බෑ ජලයේ දිය වෙන හින්දා. ඒ නිසා ජලයේ දිය නොවන පිෂ්ඨය බවට හරවලා තමයි පත්‍රවල ගබඩා කිරීම කරන්නේ. ඊට පස්සේ වෙන කොහෙට හරි ගෙනියන්න ඕන නම් ෆ්ලේම් පටකේ ඔස්සේ තමයි ගෙනියන්නේ. ගෙනියනකොටත් දැන් පිෂ්ඨය විදිහට ගෙනියන්න බෑ. මොකද ජලයේ දිය කරගෙන ගෙනියන්න ඕනේ. ඒතර පිෂ්ඨය ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ නිසා නැවත මේක හරවනවා ජලයේ දිය වෙන සීනි වර්ගයක් විදිහට සලකන සුක්‍රෝස් බවට. ඒතර පරිවහණය කරන්නේ සුක්‍රෝස් විදිහට. එහෙනම් ප්‍රධාන ඵලය ග්ලූකෝස් ගබඩා කරන්නේ පිෂ්ඨය විදිහට, පරිවහණය කරන්නේ සුක්‍රෝස් විදිහට. පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්න එකක් මම දැන් 9 දිත් කතා කරලා තියෙනවා. සටහන් කරගමු ඒක. ගෙලියමු. වෙනම දරුවක් දාලා ලියමු. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ඒකම ලියමු අතුරු ඵලය ඔක්සිජන්. නමුත් ග්ලූකෝස් සෑදුන විගස පිෂ්ඨය බවට හරවයි.
ගබඩා කර ඇත්තේ පිෂ්ඨය ලෙසය. පරිවහනය කිරීමේදී සුක්‍රෝස් බවට හරවා ෆ්ලෝයම් පටකය ඔස්සේ ගෙන යයි. දැන් ආයේ ගබඩා කරන පටක සංචිත පටක වලට ගෙනිච්චාම ආයෙත් මේක පිස්ටේට හරවනවා. නැවත සංචිත පටක වලදී සුක්‍රෝස් ඒ සුක්‍රෝස් කියන එකේ රසායනික සූත්‍රය C12යි H22යි O11යි. අය ගබඩා කරනකොට නැවතත් හරවනවා පිස්ටේ බවට. අර අතුරු බලයක් විදිහට හැදෙනවා කියන්නේ ඔක්සිජන්. මේ ඔක්සිජන් ශාක පත්‍රයේ පිට කරනවා කෝටිකා හරහා විසරණ ක්‍රමයට තමයි බැහැර කිරීම කරන්නේ. කෙටි ප්‍රශ්න වලදීම අහන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණේ අතුරු ඵලය වන ඔක්සිජන් වායුව පත්‍රවල කෝටිකා හරහා විසරණයෙන් බාහිරට පිට වේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි අර දවල් කාලේදී ශාක ඔක්සිජන් පිට කරනවා කියලා කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ඔක්සිජන් තමයි මේ පිට වෙන්නේ. හැබැයි මතක තියාගන්න රාත්‍රියේදී ප්‍රභා සංශ්ලේෂණය නතර වෙන හින්දා රාත්‍රියේදී ශාක ඔක්සිජන් පිට කිරීමක් වෙන්නේ නැහැ. රාත්‍රියේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මොකද ශ්වසනය විතරක් සිද්ධ වෙනවා රාත්‍රියට. එතකොට ශ්වසනයේදී කොහොමත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ. දවල් කාලේ ශ්වසනය සිද්ධ වෙනවා. නමුත් දවල් ශ්වසනයෙන් හදන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයට යොදා ගන්න හින්දා බාහිරට පිට කරන්නේ නැහැ. ඒ නිසා දවල් කාලේ ඔක්සිජන් පිට වෙනවා. රාත්‍රියේදී ශාක කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ ශ්වසන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට. දැන් මේ ශාක පාත්‍ර තුල පිෂ්ඨය නිපදවලා තියෙනවද කියලා බලන්න තිදගණ පරීක්ෂණය 9 දී කතා කරපු එකක් මතකද? මොනවද පාවිච්චි කරන්නේ? කොහොමද බලන්නේ? ශාක පාත්‍රයක
ආහාර විදිහට දැන් පිස්ටේනේ අඳුර ගන්න යන්නේ අපි. පිස්ටේ අඳුර ගන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය මතකද? මොනවද පාවිච්චි කරන්නේ? ඔබාන්න මතකයි. ඔව් සුමින්දි. අයඩීන් ද්‍රාවණය දානවා. ඔව් මොන ද්‍රාවණයද අයඩීන් ද්‍රාවණය කියලා කිව්වා. කාට හරි මතකද අයඩීන් ද්‍රාවණයේ පාට? අයඩීන් ද්‍රාවණයේ පාට මතකද? ඔව් තිසරණි මොකක්ද? කහ දුමුරු. අපව කියන්නකෝ. කහ දුමුරු පාට. ඔව් කහ දුමුරු පාට තමයි අයඩීන් ද්‍රාවණයේ පාට. එතකොට පිස්ටේ තියෙනවා නම් ඒක හැරෙනවා තද නිල් පාට හෝ දම් පාටට. දැන් මේ ශාක පාත්‍රයක ආහාර හදලාද කියලා බලන්න සිද්ධ කරන පරීක්ෂණය ගත්තු. මේකට අපි කරන්නේ හදින් හිරුවෙලියේ තිබිච්ච ශාකයකින් පත්‍රයක් අරගෙන මේක ජලයෙන් තම්බනවා. ඊට පස්සේ මධ්‍යසාර නලයක දාලා නැවත තම්බනවා. ඊට පස්සේ ඒක එළියට අරන් ජලයෙන් හොදලා පත්‍රය සුදු පාට පිඟන් ගඩොලක් මත තියලා ඒකට අයඩින් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් දානවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. එතන ක්‍රියාකාරකම කියලා ලියලා ක්‍රියාකාරකම් පළවෙනි එක ශාක පාත්‍රයක ශාක පාත්‍රයක පිස්ටේ නිපද වී තිබේදැයි පරීක්ෂා කිරීම. මේකට ඕන කරන දේවල් ගත්තොත් අවශ්‍ය ද්‍රව්‍ය. මේකට ඕන කරනවා එතකොට ද්‍රව්‍ය මේ විදිහට ශාක පාත්‍රයක් බීකරයක් යකෑරුම් නලයක් ජලය එතිල් මධ්‍යසාර අයඩීන් ද්‍රාවණය බන්සන් 1000ක සුදු පාට පිඟන් ගඩොල මේ දේවල් වමනා වෙනවා. මේක දැන් මොනවද ඉස්සෙල්ලාම කරන්නේ? අවුවේ තිබිච්ච ශාක පත්‍රයක් අරගෙන බීකරයකට දානවා. ඊට පස්සේ බීකරයට ජලය දාලා මේ
මේ පත්‍රය තම්බනවා. පත්‍රය ජලයෙන් තම්බනවා. තම්බනකොට බන්සන් 1000කකින් හෝ ස්පීතු ලාම්පුවකින් මේක රත් කරන්න වෙනවා. ඊට පස්සේ පත්‍රය හොඳින් මෙහෙම ජලයෙන් තම්බලා ඊට පස්සේ කරන්නේ පත්‍රය එතිල් මධ්‍යසාර තියෙන කැකෑරු නලයකට දානවා. එතිල් මධ්‍යසාර සහිත කැකෑරු නලයකට දාලා මේ පත්‍රය මධ්‍යසාරයේ තම්බනවා. හැබැයි ඒ කැකෑරු නලය ආපහු මේ බීකරය තුලින් තියෙනවා. ඒ දැල්ල නිමන්න පුළුවන් වතුර දැන් රත් වෙලා තියෙන නිසා ඊට පස්සේ මේ බීකරය තුලින්ම තියලා කැකෑරු නලය රත් වෙන්න ඉඩ අරිනවා. ටිකක් වෙලා රත් වෙනකොට පේනවා කැකෑරු නලයේ තියෙන අවර්ණ ඉතිල් මධ්‍යසාර කොළ පාට වෙනවා. එහෙම කැකෑරු නලය ගත්තොත් ඒක ඇතුළට පත්‍රය දාලා තියෙන්නේ එහෙම ඉතින් මධ්‍යසාරේ දාලා ඔහම තම්බනකොට ටිකක් වෙලා යනකොට වෙන්නේ පත්‍රය ටික වෙලාවකින් සුදු පාට වෙනවා. ඉතින් මධ්‍යසාර සහිත නලය මේක කොළ පාට වෙනවා. මේ කොළ පාට වෙලා පත්‍රය එන සුදු පාට වෙන්න ගන්නවා. පත්‍රය මෙහෙම සුදු පාට වෙනවා. ටිකක් වෙලා රත් වෙන්න තිබ්බාම හැබැයි මේකෙදි ඇත්තටම ඒ බන්සන් 1000ක් නිවනවා. මොකද වතුර එක උණු වෙලා තියෙන නිසා වැඩිපුර රත් වුණොත් එහෙම මධ්‍යසාර ගිනි ගන්නවා. ඒ නිසාම තමයි ඔය ජල බඳුනක දාලා ඉවර වෙලා මේ රත් කිරීම කරන්නේ. කෙලින්ම බන්සන් 1000කට ඇල්ලුවොත් කැකෑරු නලය මධ්‍යසාර ගිනි ගන්න පුළුවන්. ඒක තමයි ක්‍රියාවලිය. එතන ඉස්සෙල්ලා අපි ක්‍රමය ලියමු.
ක්‍රමය කියලා ලියමු. හොඳින් හිරුවෙලිය වැටෙන ස්ථානයක තිබූ තැම්බීම. හොඳින් හිරුවෙලිය වැටෙන ස්ථානයක තිබූ ශාක පාත්‍රයක් ගෙන ජල බීකරයකට දමා තැම්බීම. ඉන්පසු පත්‍රය එතිල් මධ්‍යස්ථාන සහිත කැකෑරුම් වලයකට දැමීම. පත්‍රය සුදු පාට වෙනකන් අර එතිල් මධ්‍යස්ථාන නලේ තඹ ගන්නවා. ජල තාපකේ රත් වෙලා තියෙන. එතකොට නැවත රත් කරන්න උවමනාවකුත් නැහැ. නිකන් තිබ්බාම ටික වෙලාවකින් අර පත්‍රය ටික ටික කොළ පාට අඩු වෙනවා, සුදු පාට වෙනවා. ඊට පස්සේ පත්‍රය එළියට අරගෙන සුදු පාට වුණාට පස්සේ ජලයෙන් හොදලා සුදු පිඟන් ගඩොලක් මත තබා අයඩින් ද්‍රාවණය දැමීම. සුදු පාට පිඟන් ගඩොලක් මත තියන්නේ නිරීක්ෂණ වඩා හොඳින් පැහැදිලිව දැක ගන්න ක්‍රමය කියලා පියවර ටික ලියන්න. ඊට පස්සේ මේ රූපයත් එතන සටහන් කර ගන්න ඕන.
මේ පාද තුනක් සහිත ආධාරකයක් තමයි ගන්න අර රත් කරන්න. ඒකට කියන්නේ තෙපාව කියලා. පන්සම් 1000ක ඒක කලින් දැල්වල ජලයේ රත් කරනවා. අර පත්‍රය තම්බනකොට. ඒ නිසා මධ්‍යසාරයෙන් තම්බනකොට බොහෝ වෙලාවට 5000ක නිමනවා. ඒ රස්නේ මදි නම් විතරක් දැල්වුවාම ඇති නැත්නම් අර මධ්‍යසාර මේ පැහැෙනවා නටන්න පටන් ගන්නවා වැඩිපුර රත් වෙන ගිනි ගන්නවා. ඒ නිසාම තමයි ජල දාපකයක තියලා රත් කිරීම කරන්නේ. රූපයක් එතන සටහන් කරගන්න පුළුවන්. කැරුණාලේ ඉතින් මන්දසාර ජලතාපකේ ශාකපත්‍රය තිපාව 5000ක ඒ ටික නම් කරගන්න. තිපාව මත මේ කම්බි දලක් තියලා තමයි මේ බීකරය තියලා තියෙන්නේ. මෙහෙම ජලයෙන් තම්බලා ඉවර වෙලා තමයි මේ මධ්‍යසාර නලයට පත්‍රය දාන්නේ. රූපය අඳින්නකෝ. එකනේ කාල් තිබ්බ ඉස්සලා අර මේ ශාක ඔක්සිජන් ලබා ගන්නවාද කියලා. ඔව් ශාක ඔක්සිජන් ලබා ගන්නවා ශ්වසනයේට. හැම ජීවියෙක්ම ශ්වසනයේට ඔක්සිජන් ගන්නවානේ. අපිත් ගන්නවා, සතුත් ගන්නවා, ශාකත් ගන්නවා. ඒ නිසා ශ්වසනය සඳහා ඒ ශ්වසනය වෙනම ක්‍රියාවක්. ශ්වසනයේට ඔක්සිජන් ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ප්‍රභාසංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ගන්නවා, ඔක්සිජන් පිට කරනවා. දවල්ට මේ දෙකම වෙනවා. එතකොට දවල් කාලෙදී ශාකයට ඔක්සිජන් පිටින් ගන්න ඕන වෙන්නේ ප්‍රභාසංශ්ලේෂණයෙන් හදන ඔක්සිජන් වලින්ම කොටසක් ශ්වසනයට අරගෙන ඉතුරු ටික පිට කරනවා. ඒ වගේම ශ්වසනයෙන් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාසංශ්ලේෂණයෙන් උරා ගන්නවා. තව අමතර අවශ්‍ය ටික පිටතින් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම කරනවා. දැන් රාත්‍රී කාලයේදී ප්‍රභාසංශ්ලේෂණය නැහැ. එතකොට ශ්වසනය විතරයි වෙන්නේ. එතකොට අපි වගේමයි. ඔක්සිජන් ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. රූපය ඇඳලා ඉවර නම් අර සලකුණ ඔබන්න දැන් මම හිතන්නේ ගොඩක් අය රූපේ දැන් ඇඳලා ඉවර කරලා තියෙනවා. මේක නිරීක්ෂණ ගත්තොත් මොනවද ඒතර නිරීක්ෂණ වෙන්නේ? අයඩින් දැම්මහම දම් පාටක් හෝ තද නිල් පාටක් ඇති වෙනවා.
නිරීක්ෂණ හැබැයි කීපයක් තියෙනවා අතරමැද නිරීක්ෂණ ටිකක් තියෙනවා. පත්‍රය මධ්‍යසාරයේ තම්බනකොට පත්‍රය සුදු පාට වෙනවා, මධ්‍යසාර කොළ පාට වෙනවා. ඊට පස්සේ අයඩින් දැම්මහම පත්‍රය දම් පාට වෙනවා. නිරීක්ෂණ කීපයක් තියෙනවා එතකොට. එතන නිරීක්ෂණ විදිහට මේ දෙකම ලියන්න පුළුවන්. මධ්‍යසාර තැන්වීමේදී පත්‍රය සුදු පාට වේ, මධ්‍යසාර කොළ පාට වේ. අයඩින් දැමුම විතර දම් පාට හෝ තද නිල් පාට වේ. එකෙන් අපි හිතන නිගමනය කරන දේ තමයි පත්‍රයේ පිෂ්ඨය ඇත. ඊට පස්සේ ලියන්න පුළුවන් නිගමනය. මේ විදිහට පෙන්වන්න පුළුවන් ශාක පත්‍රයක් තුල පිෂ්ඨය තියෙනවා කියලා, නිපද වෙලා තියෙනවා කියලා. එන රයිඩින් ද්‍රාවණේ සාමාන්‍ය වර්ණය මතක තියාගන්න කහ දුමුරු පාටයි. ඒ වෙන පාටකේ ලියලා තියාගන්න සමහරට ගොඩක් අයට අමතක වෙනවා. රයිඩින් ද්‍රාවණේ සාමාන්‍ය වර්ණය ඒක මතකයේ තියාගන්න. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන කරන සාධක අපිට පරීක්ෂා කරන්න කොහොමද මේ පරීක්ෂණ ටිකක් සැලසුම් කරන්න කියලා බලමු. ආලෝක ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයට ඕනද කියලා බලන්නේ කොහොමද? අපි දැන් දන්නවා ශාක පත්‍රයක ආහාර නිපද වෙලාද කියලා බලන විදිය. ඒකට අපි කරන්නේ පිෂ්ඨය තියනවාද කියලා බලන එක. එතකොට මේ පිෂ්ඨය නිපදවන්න නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වන්න කරන ක්‍රියාකාරකම ගත්තොත් මේකෙදි අපි පෝච්චියක හිටවපු ශාකයක් යොදා ගන්නවා. මේකට පෝච්චියක හිටවපු ශාකයක් අරගෙන ඉතින් පුළුවන්
එහෙම පොච්චියක හිටපු ශාක පත්‍රයක් පාවිච්චි මේ ශාකයක් විදාගන්නේ මේක අපිට පුළුවන් එක ශාක පත්‍රයක් තෝරගෙන මේ උඩ පැත්තේ යටි පැත්තේ මේ පත්‍රය අපි කළු කඩදාසියකින් ආවරණය කරනවා මෙහෙම ඒ කොටස උඩ පැත්තේ යට පැත්තේ දෙපැත්තම මේ පෝච්චිය ඉස්සලා මේක හැබැයි මුලින්ම කරන්නේ පෝච්චියේ හිටවපු පැලේ පැය 48ක් අඳුරේ තියනවා. ඒක කරන්නේ මේ කලින් නිපදවලා තියෙන පිස්ටේ ඔක්කොම වැය කරලා අවසන් කරන්න. පැය 48ක් අඳුරේ තියලා ඊට පස්සේ මේ විදිහට එක පත්‍රයක කළු පොලිතීන් වලින් නැත්නම් කළු කඩදාසියකින් ආවරණය කරනවා. අනිත් එක අපිට පුළුවන් තව එකක් ඕනනම් මේ අවර්ණ පොලිතීන් වලින් ආවරණය කරන්න. මේ විදිහට ඒකේ අවර්ණ පොලිතීන් වලින් එහෙම ආවරණය කරන්න පුළුවන්. එතන අවර්ණ ඒ විදිහට ආවරණය කරනවා. ඊට පස්සේ පැය 5ක් විතර ඒක අවුවේ තියෙනවා. ඒතර මේ තියෙන ඒවා බැලුවොත් කළු කඩදාසියක් මෙතන තියෙන අවර්ණ පොලිතීන් එක
එතන වෙනම ක්‍රියාකාරකම ඉස්සෙල්ලා මෙහෙම ලියමුකෝ. ප්‍රභා ශාස්ත්‍රයට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීම. ඊට පස්සේ එතන ලියමු ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම. ඊළඟට අපි ක්‍රමය කියලා ලියමු. රූපේ පස්සේ අඳිමු. පෝච්චියක සිට වූ පැලෑටියක් පැය 48ක් අඳුරේ තැබීම. පෝච්චියක සිට වූ පැලයක් පැය 48ක් අඳුරේ තැබීම. ඉන්පසු එක් පත්‍රයක කොටසක් කළු පොලිතීන් වලින්ද තවත් පත්‍රයක කොටසක් අවර්ණ පොලිතීන් වලින්ද ආවරණය කිරීම. ඊළඟට කරන්නේ පැය 3ත් 5ත් අතර කාලයක් හිරුවෙලි වැටෙන ස්ථානයක මේ පැලෑටිය තියෙනවා. ඊට පස්සේ මේ පත්‍ර දෙකම කඩාගෙන පිස්ටේට පරීක්ෂා කරනවා. දැන් පිස්ටේට පරීක්ෂා කිරීම කියන්නේ අර කලින් කරපු දේ. පත්‍රයේ ජලයෙන් තම්බනවා, මධ්‍යසාරයෙන් තම්බනවා, හොදනවා, අයඩින් දානවා. ඒ පියවර ටික මම ආයෙ ලියන්න යන්නේ නැහැ. පිස්ටේට පරීක්ෂා කිරීම කියලා ලියන්නේ. A සහ B පත්‍ර දෙකම පිස්ටේට පරීක්ෂා කරනවා ඊළඟට. මේ ටික සටහන් කරගන්න. මධ්‍යසාර වලින් තම්බන්න හේතුව තමයි මේ හරිත ප්‍රද මධ්‍යසාර වල දිය වෙනවා.
සාමාන්‍යයෙන් හරිත අප්‍රද ජලයේදී වෙන්නේ නැහැ. ඒකයි ජලයෙන් තැම්බුවට පත්‍රය කොළ පාට නැති වෙලා සුදු පාට වෙන්නේ නැත්තේ. මධ්‍යසාර වල තමයි හරිත අප්‍රද දිය වෙන්නේ. මධ්‍යසාර වල තම්බන්නේ පත්‍රය හරිත අප්‍රද ඉවත් කිරීම සඳහා. මේ විදිහට පිස්ටෙට පරීක්ෂා කරන පත්‍ර දෙක කඩලා ඒකට නිරීක්ෂණ ගත්තා. තර AB ගත්තොත් A පත්‍රය දම් පාට නොවේ. B පත්‍රය දම් පාට වේ. ඒ කියන්නේ ඒ වල අර පොලිතින් කොලේ තිබිච්ච කොටස ඒ පත්‍රය වුණ මේ ඒ පත්‍රය අර පොලිතින් කොලේ තිබිච්ච තීරුව අපි මේකේ තාම මේ පොලිතින් කොලය තිබූ සීමාව තමයි දම් පාට වෙන්නේ නැත්තේ. අනිත් එකේ සම්පූර්ණයෙන් දම් පාට වෙනවා. මේකේ නිරීක්ෂණ වලට රූපයකුත් අඳින්න පුළුවන්. ඉස්සෙල්ලා ඔකේ මේ දැන් ඔය බැලුවොත් ඔයගොල්ලෝ මේ රූපයක් සටහන් කරගත්තා නම් හරි. දැන් ඒ පරීක්ෂා කරාට පස්සේ එවන නිරීක්ෂණයක් පෙන්වන්න පුළුවන්. රූපයක් එතන ඇඳලා තියන්නකෝ. පත්‍ර දෙක පරීක්ෂා කරාම පේන විදිය ගත්තොත් පත්‍රයේ මේ ටික දම් පාට වෙනවා. මේකේ ඔක්කොම දම් පාට වෙනවා. මේ ටික අර අයඩින් ද්‍රාවණයේ පාට තමයි පෙන්වන්නේ. මේ කොටස දම් පාට වෙන්නේ කහ පාට මන් දාලා තියෙන අර අයඩින් ද්‍රාවණී පාට පෙන්වන නිසා.
රූපය අඳින්නකෝ. රූපය අඳලා ඉවර නම් අත්සලකුණ දාන්න. දැන් මේක එතකොට නිගමනය ඉදියට ගත්තොත් අර කළු පාට පොලිතීන් කොලේ තිබිච්ච කොටස දම් පාට වෙන්නේ නැහැ කියන්නේ ඒ කොටසේ පිස්ටේ හැදිලා නැහැ. ඒතර ඒ කොටසට නොලැබුණේ ආලෝකය පමණයි. ආලෝකය ලැබුණ නැති වුනහම එතන පිස්ටේ හැදිලා නැහැ කියන්නේ ආහාර හදලා නැහැ. නිගමනය ටිකලියමු. නිගමනයේ විදිහට ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍යයි කියලා කියන්න පුළුවන්. ඒකේදී අර කළු පාට පොලිතින් කොලේ තිබිච්ච සීමාවට ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ කොටසේ විතරක් දම් පාට වෙන්නේ නැහැ කියන්නේ පිස්ටේ හැදිලා නැහැ. එහෙනම් පිස්ටේ හදන්න ප්‍රභා සංශ්ලේෂණය වෙන්න ආලෝකය අවශ්‍යයි කියන එක තමයි මේකෙන් පේන්නේ. නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. එතන පැහැදිලි කිරීම කියලා ලියලා තියාගමු ඕගොල්ලන්ට තේරුම් ගන්න ඕන නිසා. කළු පොලිතීන් තීරුව නිසා එම කොටසට පත්‍රයේ ආලෝකය නොලැබියයි. එම ප්‍රදේශී අයඩින් දැමූ විට දම් පාට නොවන්නේ පිෂ්ඨ සාදා
නොමැති නිසාය. ඒ අනුව තමයි අපි නිගමනය කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය අවශ්‍යයි කියලා. එක සාධකයක් පරීක්ෂා කිරීමේ අපි කතා කරේ. කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍යයි කියලා. ආලෝකය අවශ්‍යයි කියන එක. ඊට පස්සේ අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යද කියලා. පෙන්වන්නේ කොහොමද කියලා. එන මේක ලියමු. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම. මේකෙත් අර වගේම මේ පොච්චියගේ හිටවපු වැඩයක් ගන්නවා. ඒකත් අර විදියටම පැය 48ක් අඳුරේ තියලා ගත්තොත් වඩා හොඳයි. උඩ ඊට පස්සේ මේක අතු දෙකක් තෝරගෙන පොලිතීන් මළු දෙකක් තුලට මේ අතු දෙක ඇතුල් කරනවා. මේ විදිහට පොලිතීන් කවර දෙකක් ඇතුළට මේ අතු දෙක ඇතුල් කරනවා. මේකෙත් වඩා හොඳයි මුලින් පැය 48ක් අඳුර තියලා ගත්තොත්. මේ මළු දෙකෙන් එකකට ඇතුල් කරනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, අනිත් එකට දානවා ජලය. එකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා, අනිත් එකට ජලය දානවා. මේ දෙකම අවර්ණයි. ද්‍රාවණ දෙකම potassium hydroxide ද්‍රාවණය. මේකට දාලා තියෙන ජලය. ජලය ලියන්නේ අපි H2O කියලා. එතන අපිට ලියන්න පුළුවන් අර වගේම ඒකේ ලියමු අපි ක්‍රමය කියලා.
පෝච්චියක සිට වූ ක්‍රමය කියලා ලියමු. පෝච්චියක සිට වූ පැලයක් පැය 48ක් අඳුරේ තැබීම. එර කලින් ඉපදලා තියෙන පිස්ටය අවසන් කරන්න. ඊට පස්සේ කරන්නේ රූපයේ ලෙසට අතු දෙකක් පොලිතීන් කවර දෙකක් තුළ දැමීම. එක කවර එකට KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්ද අනෙකට ජලයද දැමීම. ඊට පස්සේ පැය 3ක් 5ක් අතර කාලයක් හිරු එළිය තියෙනවා. මේක අපි C D කියලා ගත්තොත් මේ කවර දෙක අතු දෙක C හා D අතු වලින් පත්‍රය බැගින් ගෙන පිෂ්ඨයට පරීක්ෂා කිරීම. මේ අතු දෙකෙන්ම ඊට පස්සේ පත්‍රය බැගින් කඩාගෙන අර පිෂ්ඨයට පරීක්ෂා කරනවා. ඉතින් පිෂ්ඨයට පරීක්ෂා කිරීමේ පියවර ටික ජලයෙන් තඹනවා, මධ්‍යසාරයෙන් තඹනවා, හොදනවා, අයඩින් දානවා. එතන ඊට පස්සේ මේ රූපය අඳින්න පුළුවන්. මේ නිරීක්ෂණයත් එක්ක පරීක්ෂා කරාට පස්සේ පත්‍ර දෙක මෙන්න C වලින් ගත්ත පත්‍රය මෙන්න D වලින් ගත්ත පත්‍රය මොකක් වේද? C වලින් ගත්ත පත්‍රය පරීක්ෂා කරාම කලින් අපි කියපු විදිහටම මේක දම් පාට වෙනවා. හැබැයි අනිත් එක දම් පාට වෙන්නේ නැහැ. එයා අර කහ දුමුරු පාට තමයි පෙන්눔 කරන්නේ. KOH දාපු එකේ දම් පාට එන්නේ නැහැ කියන්නේ පිෂ්ඨය හදලා නැහැ. දැන් මේ KOH වල විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? එයාට පුළුවන් අර අවට වාතේ නැත්තම් ඒ කවරය ඇතුලේ තියෙන එතෙන් එන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. කවරය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් ටික KOH අවශෝෂණය කරනවා. ඒ නිසා පත්‍ර වල කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ නැහැ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ලැබිලා නැති පත්‍රවල පිෂ්ඨය හදලා නැහැ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ. රූපය අඳින්නකෝ.
නිරීක්ෂණය තමයි C වල පත්‍රයේ දම් පාට වේ D වල පත්‍රයේ දම් පාට නොවේ. නිගමනය තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය වේ. මේක දැනගන්න ඕන දේ තමයි KOH වල විශේෂ ලක්ෂණය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් විශේෂ ලක්ෂණය තමයි වාතයේ කාබන් ඩයොක්සයිඩ් එයා අවශෝෂණය කරනවා. ඉතින් රතු පාටේ ලියලා තියෙන එක මතක තියාගන්න ඕන පැහැදිලි කිරීම විදිහට ඒක ලිව්වත් කමක් නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල විශේෂ ලක්ෂණය තමයි කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම. ඒතර කවරය ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඒ නිසා මේ කවරයේ තියෙන පත්‍ර වලට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ නැහැ. නැ කාබන් ඩයොක්සයිඩ් නොලැබුණු පත්‍රවල පිෂ්ඨය හදලත් නැහැ. ඒකෙන් නිගමනය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයට CO2 දැන් කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි කියලා. ඔය ටික සටහන් කරගන්න ඔය ටික කළා අදට අපි ඉවර කරමු. ඉතින් මේකේ නෝට් එක සටහන් පොතේ ලියන්න කියලා කිව්වේ හරියට ඒක ලියා ගන්න. මේ ටික සටහන් කරගත්තා නම් අදට අපි ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්.